අයිබෝවන් සුබ දවසක් හැමෝටම. අද වීඩියෝ එකෙන් අපි 9 ශ්‍රේණියේ විජ්‍ය ප්‍රකාශන පාඩමේ දෙවෙනි අභ්‍යාසය සාකච්ඡා කරමු. දෙවෙනි අභ්‍යාසයේ පළවෙනි ගාන දීලා තියෙනවා විජ්‍ය ප්‍රකාශන දෙකක ගුණිතය ඇසුරෙන් x ධන 2 x ධන 4 ගුණ කරන්න කියනවා. ගුණ කරලා ප්‍රසාරණය කරලා සුළු කරන්න කියලායි කියන්නේ. හරි. අපි ඉස්සෙල්ලම ඒ කොටස හදමු. x ධන 2 වරක් x ධන 4 කියන්නේ ඉස්සෙල්ලා x වරක් x ධන 4 බලන්න ඕනේ. ඊළඟට ධන 2 වරක් x ධන 4 බලන්න ඕනේ. x වරක් x කියන්නේ x වර්ගය, 4 වරක් x කියන්නේ 4යි, x 2 වරක් x කියන්නේ 2යි, x 2 වරක් 4 කියන්නේ 8යි. අපිට සුළු කරන්න පුළුවන් 4යි x 2යි x සජාතීය පද නිසා x වර්ගය ධන 6යි x ධන 8 කියලා. මෙන්න අවසාන උත්තරේ ඒ කොටසට. b කොටස. x ධන 1 x ධන 3 දීලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලම x වලින් x ධන 3 ගුණ කරමු. ඊට පස්සේ ධන 1කින් x ධන 3 ගුණ කරමු. x වරක් x කියන්නේ x වර්ගය, x වරක් 3 කියන්නේ 3x. ධන 1කින් ගුණ කරාම 1x ධන 3. අපි සජාතීය පද එකතු කරමු. x වර්ගය ධන 3x 1x එකතු කරාම 4x ධන 3 කියලා අපිට දාගන්න පුළුවන්. ඒ b කොටස. c කොටස ඉස්සෙල්ලම a වලින් a ධන 2 ගුණ කරන්න තියෙනවා. ඊට පස්සේ ධන 3න් a ධන 2 ගුණ කරන්න තියෙනවා. a වරක් a කියන්නේ a වර්ගය. a වරක් 2 2යි a. 3 වරක් a කියන්නේ 3යි a. 3 වරක් 2 කියන්නේ 6යි. සජාතීය පද එකතු කරලා සුළු කරමු අපි. 2යි a 3යි එකතු කරාම 5යි a. නම් a වර්ගය ධන 5යි a ධන 6 කියලා තමයි මේකේ අවසාන උත්තරය අපිට ලැබෙන්නේ. d කොටස. ඉස්සෙල්ලාම m වලින් m ධන 5 ගුණ කරන්න තියෙනවා. ඊට පස්සේ ධන 3ෙන් m ධන 5 ගුණ කරමු. m වරක් m කියන්නේ m වර්ගය, ධන 5 වරක් m කියන්නේ 5m, ධන 3 වරක් m කියන්නේ 3m, 3 වරක් 5 කියන්නේ 15. එහෙනම් අපිට ලියන්න පුළුවන් m වර්ගය ධන 8m ධන 15 කියලා. මේ අවසාන උත්තරේ d කොටසට. ඊළඟට e කොටස ඍණ අවස්ථාවක් දීලා තියෙන්නේ. ඉස්සෙල්ලම අපි ගුණ කරමු p වලින් p ඍණ 3. ඊට පස්සේ ඍණ 4ෙන් p ඍණ 3 ගුණ කරමු. p වරක් p කියන්නේ p වර්ගය. p වරක් ඍණ 3 ඍණ 3යි p. ඍණ 4 වරක් p ඍණ 4යි p. ඍණ 4 වරක් ඍණ 3 කියන්නේ ඍණයි ඍණයි ධන නිසා ධන 12යි. සුළු කරමු. මෙන්න මෙතන ඍණ 3යි p ඍණ 4යි p කියලා සජාතීය පද දෙකක් තියෙනවා. මේ පද දෙක අපි එකතු කරන්න ඕනේ. ඍණයි ඍණයි එකතු කරාම කොහොමත් ඍණ එන්නේ කියලා ඔයාලා දන්නවා. සදිස් සංඛ්‍යා පාඩමේදී ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මෙතන උත්තරේ එන්නේ ඍණ 7යි p. අවසාන උත්තරේ p වර්ගය ඍණ 7යි p ධන 12 කියලා ගත්තනම් හරි. ඊළඟ කොටස f කොටස. k ඍණ 3 ගුණ කරන්න තියෙනවා k ඍණ 3. නම් k වරක් k ඍණ 3 ඍණ 3 වරක් k ඍණ 3. k වරක් k කියන්නේ k වර්ගය. ඍණ 3 වරක් k කියන්නේ 3යි k. ඊට පස්සේ ආයෙ ඍණ 3 වරක් k කියන්නේ 3යි k. ඍණ 3 වරක් 3 කියන්නේ ධන 9. සුළු කරමු k වර්ගය ඍණ 6යි k ධන 9 කියලා අපිට ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තරේ. හරි. ඔය විදිහට තමයි පළවෙනි ගාන සම්පූර්ණ කරගන්න ඕනි අපි. අපි යමු දෙවෙනි ගානට. දෙවෙනි ගානේ මෙහෙම කියනවා. එකෙහි a b සහ e කොටස් වලදී එක් එක් ද්විපද ප්‍රකාශන දෙකේ ගුණිතය ඍජු කෝණාශ්‍රයක් ඇද a ඇසුරෙන් එකෙහි ලබාගත් පිළිතුර සත්‍යාපනය කරන්න කියලා. හරි. හැබැයි ඔය e කොටසට නම් ඍජු කෝණාශ්‍රයක් අනින්න කියලා කිව්වට ඒකේ සමචතුරාශ්‍රයක් ඇදලා ඒකෙන් කොටසක් අඩු කරන්න තමයි වෙන්නේ. ගාන දෙද්දි වැරද්දක් වෙන්නේ නැතිනේ. හරි කමක් නැහැ. අපි හදාගෙන යමු. a කොටස. x ධන 2 x ධන 4 ඔන්නම ඍජු කෝණාශ්‍රයක් ඇඳලා තියෙනවා. ඒකේ දිග දාලා තියෙනවා x සහ 4 එකතු වෙන නිසා x ධන 4 කියලා අපිට ගන්න පුළුවන්. පළල දාලා තියෙනවා මම මෙන්න මේ විදියට x සහ 2 එකතු වෙන විදියට x ධන 2 කියලා. දැන් මේ එක එක කොටසේ වර්ගඵලය ලියා ගන්න මම හදන්නේ. මේ මුලින් තියෙන සමචතුරාශ්‍ර වර්ගඵලය වෙන්නේ x වර්ගයනේ. x ගුණ කිරීම x නිසා. ඊළඟට මෙන්න මේ කොටස 2x වෙනවා නේ. මේ කොටස 4x වෙනවා. මොකද 4 සහ x එකේ දිග සහ පළල. අවසානට ඒ කොටස 4 වරක් 2 8ක් වෙනවා. හරි. එහෙනම් මේකේ වර්ගඵලය කියන්නේ මේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළලනේ. එහෙනම් මට ලියන්න පුළුවන් x ධන 2 ගුණ කිරීම x ධන 4 කියලා. ඒක ඉතින් පළල ගුණ කිරීම දෙක කියලා ලිව්වට ගැටලුවක් නැහැ නේද? හරි. ඔන්න ඔය ගුණිතය තමයි වර්ගඵලයේ හැටියට ගන්න ඕනි.
ඒ වගේම මට වර්ගඵලය හොයන්න තවත් ක්‍රමයක් තියෙනවා. මේ වර්ගඵලයන් ටික එකතු කරලත් මට වර්ගඵලය හොයන්න පුළුවන් නේද? එහෙනම් මට ලියන්න පුළුවන් x වර්ගය ධන 2x ධන 4x ධන 8 කියලා කියන්නේත් වර්ගඵලය. ඒකෙන් මට අන්තිමට ගන්න පුළුවන් උත්තරය තමයි x වර්ගය ධන 6x ධන 8. එහෙනම් මේක තමයි ඔය වර්ගඵලය ප්‍රසාරණය කරාම අපිට එන උත්තරය. අපි ඕනනම් අවසානට ඕක ලියලා තියමු. x ධන 2 x ධන 4 කියන්නේත් වර්ගඵලය. ඒ වගේම අපි අවසානට ගත්ත x වර්ගය ධන 6x ධන 8 කියන්නේත් වර්ගඵලය. එහෙනම් මේ දෙන්න සමාන වෙන්න ඕනි. ඒ විදිහට තමයි මේ ගාන ප්‍රසාරණය කරගන්න ඕනි අපි. B කොටසෙත් මම ඔන්න ඍජු කෝණාශ්‍රයක් අඳගෙන තියෙනවා. දිග x ධන 3 වෙන විදිහටයි පළල x ධන 1 වෙන විදිහටයි මම මේ එක එක කොටසේ වර්ගඵලය දාගන්නම්. ඊට කලින් අපි දිගයි පළලයි දාගනිමු. x ධන 3 සහ x ධන 1 මේ එක එක කොටසේ වර්ගඵලය දාගත්තොත් මේ කොටස x වර්ගය, මේ කොටස 1x, මෙන්න මේ කොටස 3x, කෙරවලේම තියෙන කොටස 3 කියන්නේ 3යි. හරි. මට වර්ගඵලය ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දිග ගුණ කිරීම බලෙන් වර්ගඵලය ලියන්න පුළුවන් නේ. x ධන 1 ගුණ කිරීම x ධන 3ෙන් වර්ගඵලය ලියන්න පුළුවන්. ඒ වගේම වර්ගඵලය ලියන්න පුළුවන් තව ක්‍රමයක් තමයි මේක මේ එක එක කොටස එකතු කරලා. එහෙනම් x වර්ගය ධන 1x ධන 3x ධන 3 කියලා ලියන්න පුළුවන්. මේක සුළු කරගත්තොත් x වර්ගය ධන 4x ධන 3 කියලා ලියන්න පුළුවන්. එහෙනම් අපිට අවසානට කියන්න පුළුවන් වර්ගඵලය ක්‍රම දෙකෙන්ම හෙව්වට එකම තමයි. ඒ නිසා x ධන 1 ගුණ කිරීම x ධන 3 කියලා කියන්නේ x වර්ගය ධන 4x ධන 3 වෙනවා ප්‍රසාරණය කළාම. හරි. ඔය හැදුවේ අපි b කොටස. e කොටස සාකච්ඡා කරමු අපි. e කොටසේදී ඔයාලට මම කිව්වා ඍජු කෝණාශ්‍රයක් නම් ඇදලා හරියන්නේ නැහැ. මේ විදිහට සමචතුරාශ්‍රයක් අඳින්න ඕනි. මේ සමචතුරාශ්‍රයෙන් මම එක පැත්තක් 3ක් අඩු කරගෙන අනිත් පැත්ත 4ක් අඩු කරගෙන තියෙනවා. p දිගක් තියෙන විදිහට තමයි සමචතුරාශ්‍රය ඇඳලා තියෙන්නේ. ඒතර මෙන්න මෙතන ඍජු කෝණාශ්‍රයක් හැදෙනවා. මේ ඍජු කෝණාශ්‍රය දිගයි පළලයි අපිට දාගන්න පුළුවන් p ඍණ 3 සහ p ඍණ 4 කියලා. දැන් එතකොට මේ මැද තියෙන ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ඔය ක්‍රම දෙකට හොයාගත්තා නම් හරියනේ. අර අපි ඉස්සෙල්ලා හෙව්වා වගේ. දැන් මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය මට දිගයි පළලයි ගුණ කරලා හොයාගන්න පුළුවන් නේ. මම ඉස්සෙල්ලාම වර්ගඵලය හොයනවා දිගයි පළලයි ගුණ කරලා මේ වර්ගඵලය වෙන එක විදියක්. තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ එක එක කොටස් ගුණ කරලා අපිට මුළු වර්ගඵලයෙන් මෙන්න මේ කොටස් තුන අඩු කරලා දාන්න පුළුවන් නේද? මුළු වර්ගඵලය නම් p වර්ගයනේ. එහෙනම් මම ඉස්සෙල්ලාම ලියන්නම්කෝ මුළු වර්ගඵලය. මුළු වර්ගඵලය p ගුණ කිරීම p ගුණ කිරීම p කියන්නේ p වර්ගය. අර ලොකු සමචතුරස්‍ර වර්ගඵලය තමයි මම p වර්ගය කියලා ලිව්වේ. දැන් අර අඩු කරන්න ඕනි කොටස් ටිකේ වර්ගඵලය මම වෙනම මේ රූප සටහනේ ලියා ගන්නවා. p ඍණ 3 වරක් 4 කියන්නේ මෙතන ලියන්න පුළුවන් මට 4p ඍණ 12 කියලා. මොකද p ඍණ 3 වරක් 4 කොටස. ඒ වගේම p ඍණ 4 වරක් 3 කියන්නේ 3p ඍණ 12 කියලා ලියා ගන්න පුළුවන්. අවසානෙට 3 වරක් 4 කියන කොටස 12යි කියලා මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන්. එහෙනම් මම ඉස්සෙල්ලා මොන මුළු වර්ගඵලය හොයාගත්තා. මුළු වර්ගඵලයෙන් දැන් ඔන්න ඔය කොටස් තුනම අඩු කරාට පස්සේ මට ලැබෙයි නේද මෙන්න මේ මැද තියෙන ඍජු කෝණාශ්‍ර වර්ගඵලය. දැන් මම අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයාගන්න යන්නේ. අඳුරු කළ කොටසේ වර්ගඵලය හොයනකොට p වර්ගය කියන සම්පූර්ණ වර්ගඵලය මේ ඔක්කොම අඩු කරන්න ඕනි. එතකොට අපි 4p ඍණ 12 අඩු කරමු. ඒ වගේම 3p ඍණ 12 අඩු කරමු. ඒ වගේම මෙන්න මේ 12ත් අඩු කරලා දාමු. හරි. ඔය සියල්ලම අඩු කරනකොට මම මෙතන හදාගන්නම් සුළු කරගන්නම් වරහන අයින් කරලා p වර්ගය ඍණ 4p ධන 12 වෙනවා. මෙතන ඍණ 3p ධන 12 වෙනවා. මෙතන ඍණ 12. එහෙනම් ධන 12 ඍණ 12යි කපලා දාමුකෝ නේද? එහෙනම් ලියන්න පුළුවන් p වර්ගය ඍණ 3p ඍණ 4p එකතු කරාම ඍණ 7p ධන 12 කියලා. මේක තමයි එතකොට අවසාන උත්තරය. ඔන්න වර්ගඵලය මම ක්‍රම දෙකකට හොයලා තියෙනවා. එක ක්‍රමයකට හෙව්වම් p ඍණ 4යි p ඍණ 3යි වුණා. තවත් ක්‍රමයකට හෙව්වට පස්සේ p වර්ගය ඍණ 7යි p ධන 12 වුණා. එහෙනම් ඔය දෙන්න සමාන විය යුතුයි. ඔය විදිහට තමයි රූප සටහන් ඇසුරෙන් p ඍණ 4 p ඍණ 3 ගුණිතය ප්‍රසාරණය කරගන්නේ. x ධන 2 වරක් x ඍණ 5 දීලා තියෙන්නේ ගුණ කරන්න කියලා. බලමු ඉස්සෙල්ලාම x වලින් ගුණ කරමු x ඍණ 5. ඊට පස්සේ ධන 2කින් ගුණ කරමු x ඍණ 5. ගුණ කරාම x වර්ගය ඍණ 5x ධන 2x ඍණ 10 කියලා එන්නේ. සුළු කරමු x වර්ගය ඍණ 5x ධන 2x කියන්නේ සජාතීය පදනේ. අපිට එකතු කරන්න පුළුවන්. හැබැයි මෙතන එකක් ඍණ එකක් ධන ලොකු එකකින් පොඩි අඩු කරමු. ඍණ 3x වෙනවා ලොකු එකේ ලකුණ දැම්මම. එතන ඍණ 10. x වර්ගය ඍණ 3x ඍණ 10 මේ කොටස උත්තරේ. x ධන 3
x ඍණ 7 කියලා දීලා තියෙන්නේ. x වරක් x ඍණ 7 ධන 3 වරක් x ඍණ 7. x වරක් x කියන්නේ x වර්ගය ඍණ 7 වරක් x 7යි x ධන 3 වරක් x කියන්නේ 3යි x 3 වරක් 7 කියන්නේ ඍණ 21යි. සුළු කරමු x වර්ගය ඍණ 4යි x ඍණ 21 කියලා දාගන්න වෙන්නේ අපිට. ඒ b කොටස. දැන් c කොටසට C කොටස m ධන 6 m ඍණ 1 ඉස්සෙල්ලා m වලින් m ඍණ 1 ගුණ කරමු. ඊට පස්සේ ධන 6න් m ඍණ 1 ගුණ කරමු. m වරක් m කියන්නේ m වර්ගය ඍණ 1යි m මෙතන. ධන 6යි m ඍණ 6. ධනයි ඍණයි ඍණ නිසා තමයි ඍණ 6 උනේ. m වර්ගයේ පදයේ තියෙනවා ඍණ 1යි m ධන 6යි m එකතු වුණාම ලොකු එකෙන් පොඩි එක අඩු වෙනවා. ලොකු එකේ ලකුණ දානවා. එතකොට මෙතන 5යි m ඍණ 6 පදය ලියා ගන්නවා. ඒ C කොටස. D කොටසට යමු අපි. ඉස්සෙල්ලාම x වලින් x ධන 3 ගුණ කරන්න ඕනි. ඊට පස්සේ ඍණ 2කින් x ධන 3 ගුණ කරන්න ඕනි. x වරක් x කියන්නේ x වර්ගය, x වරක් 3 කියන්නේ 3යි x. ඍණ 2 වරක් x කියන්නේ ඍණ 2යි x. ඍණ 2 වරක් 3 කියන්නේ ඍණ 6යි. දැන් අපිට ලියන්න පුළුවන් x වර්ගය ධන 3යි x ඍණ 2යි x කියලා කියන්නේ ධන x. ඍණ 6 ධන 1යි x කියලා දැම්ම කියලා වැරදි නෑ. සාමාන්‍යයෙන් අපි සංගුණකයක් හැටියට නොදාන නිසා 1යි x වෙනුවට අපි x කියලාම ලියලා තියමු. ඊළඟ කොටස E කොටස දෙන්නේ අපිට x ඍණ 5 x ධන 5 ගුණ කරන්න. x වලින් x ධන 5 ගුණ කරනවා. ඍණ 5න් x ධන 5 ගුණ කරනවා. x වරක් x කියන්නේ x වර්ගය. මෙතන ධන 5යි x ඍණ 5යි x ඍණ 5යි ධන 5යි ගුණ කරාම ඍණ 25. හැබැයි ධන 5යි ඍණ 5යි x කැපිලා ගියාම x වර්ගය ඍණ 25 කියලා තමයි අවසාන උත්තරේ එන්නේ. මැද පදයක් එන්නේ නැහැ ඒකට නේද? පද දෙකයි එන්නේ. හරි. f කොටස m ඍණ 1 m ධන 8 m වරක් m ධන 8 ඍණ 1 වරක් m ධන 8 සුළු කරොත් m වර්ගය ධන 8යි m ඍණ 1 වරක් m කියන්නේ 1යි m ඍණ 1 වරක් 8 කියන්නේ ඍණ 8යි. දැන් අපිට ලියන්න පුළුවන් m වර්ගය ධන 7යි m ඍණ 8 කියලා. m වර්ගය ධන 7යි m ඍණ 8 කියලා ලිව්වනම් හරි. ඒ f කොටස. g කොටස x ඍණ 3 x ඍණ 4 ගුණ කරන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි x වරක් x ඍණ 4 බලමු. ඊට පස්සේ ඍණ 3 වරක් x ඍණ 4. x වරක් x ඍණ 4 කියන්නේ x වර්ගයේ ඍණ 4යි x ඍණ 3 වරක් x 3යි x ඍණ 3 වරක් 4 කියන්නේ එතන ධන 12 ලැබෙන්නේ අපිට. මේ x වර්ගය ඍණ 4යි x ඍණ 3යි x එකතු කරාම ඍණ 7යි x කියලා දාගන්න පුළුවන්. මෙතන ධන 12යි. g කොටසේ හැදුවේ. යම් h කොටසට h කොටසේ y වරක් y ඍණ 5 ඍණ 2 වරක් y ඍණ 5 y වරක් y කියන්නේ y වර්ගය ඍණ 5යි y ඍණ 2 වරක් y 2යි y ඍණ ගුණ වෙලා ධන 2 වරක් 5 10යි. සුළු කරගමු y වර්ගය ඍණ 7යි y ධන 10 කියලා අපිට උත්තරේ ගන්න පුළුවන් ඒ කොටසට. ඊට පස්සේ i කොටස m වරක් m ඍණ 2 ඍණ 8 වරක් m ඍණ 2 m වරක් m කියන්නේ m වර්ගය ඍණ 2 වරක් m 2යි m ඍණ 8 වරක් m කියන්නේ 8යි m ඍණයි ඍණයි ධන නිසා 8 වරක් 2 කියන්නේ 16යි. එහෙනම් ලියන්න පුළුවන් m වර්ගය ඍණ 8යි m ඍණ 2යි m කියන්නේ ඍණ 10යි m ධන 16යි. m වර්ගය ඍණ 10යි m ධන 16 කියලා ලිව්වනම් හරි i කොටස. j කොටස x වරක් 2 ඍණ x ඊට පස්සේ ඍණ 3 වරක් 2 ඍණ x x වරක් 2 කියන්නේ 2යි x ඍණ x වර්ගය ලැබෙනවා අපිට. 3 වරක් 2 කියන්නේ එතන ඍණ 6යි. ඍණයි ඍණයි ධන නිසා මෙන්න මෙතන ධන 3යි x ලැබෙනවා. අපි සුළු කරගමු. මම x වර්ගයේ පදේ මුලින් ලියා ගන්න ඍණ x වර්ගයේ පදයක් තියෙනවා. ඒක පස්සේ ලිව්වා කියලා එහෙම ගැටලුවක් නැහැ. පිළිවෙල වෙනස් වුණා කියලා. මම මුලින් ලියාගත්ත x වර්ගයේ පදේ. ඊට පස්සේ x පද ලියමු. 2යි x ධන 3යි x කියන්නේ ධන 5යි x. අන්තිමට ඍණ 6ක් ලැබෙනවා අපිට. ඒ අපි හැදුවේ j කොටස. නමුත් k කොටසට 5 ඍණ x x ඍණ 4 තමයි ගුණ කරන්න තියෙන්නේ. 5 වරක් x ඍණ 4 ඍණ x වරක් x ඍණ 4 5 වරක් x කියන්නේ 5යි x 5 වරක් ඍණ 4 කියන්නේ ඍණ 20යි ඍණ x වරක් x ඍණ x වර්ගය වෙනවා ඍණ x වරක් 4 ඍණ 4යි x වෙනවා. සුළු කරමු ඍණ x වර්ගය මම මුලින් ලියා ගන්නවා 5යි x ඍණ 4යි x කියන්නේ ධන 1යි x ධන 1යි x කියන එක x කියලාම ලියමු අපි ඍණ 20 නියත පදයේ තියෙනවා. හරි. ওই විදිහටයි k කොටසට උත්තරේ ලැබෙන්නේ අපිට. අපි යමු l කොටසට.
ඉස්සෙල්ලාම දෙකෙන් ගුණ කරගන්න තියෙනවා 3 ඍණ x අන්තිමට ඍණ x වලින් ගුණ කරගන්න තියෙනවා 3 ඍණ x සුළු කරාම දෙවරක් 3 6යි දෙවරක් x කියන්නේ ඍණ 2යි x මෙතන ඍණ x වරක් 3 ඍණ 3යි x ඍණ x වරක් x එතන ඍණයි ඍණයි දන්න නිසා x වර්ගය කියලා දාගන්න පුළුවන් x වර්ගයේ පදේ මම මුලට ගන්නවා ඍණ 2යි x ඍණ 3යි x එකතු වුණාම ඍණ 5යි x ධන 6 නියත පදේ අන්තිමට ලියලා තියෙනවා. ওই විදිහට තමයි තුන්වෙනි ගාන අපිට සුළු කරගන්න වෙන්නේ. යමු හතරවෙනි ගානට. x ධන 2 x ධන 1 ගුණ කරාම අපිට ලැබෙන්නේ x වර්ගය ධන 3යි x ධන 2 මෙන්න මෙතෙන්ට යා කරා නම් හරි. ඊළඟට x ධන 3 x ඍණ 4 සුළු කරාම x වර්ගය ඍණ x ඍණ 12 ලැබෙන්නේ අපිට. මෙන්න මේ උත්තරේ. x ධන 5 x ඍණ 2 සුළු කරාම x වර්ගය ධන 3යි x ඍණ 10 මෙන්න මේ පළවෙනි උත්තරේ x ඍණ 3යි x ඍණ 3යි සුළු කරාම x වර්ගය ඍණ 6යි x ධන 9 කියන මෙන්න මේ උත්තරේ ඉතුරු වෙච්ච උත්තරේ තමයි ඊළඟ එකට ඒකත් හරි x වර්ගය ඍණ 25 අපි ওই වගේ ගානක් ඉස්සෙල්ලා හැදුවා දෙවෙනි ගානේ හරි තුන්වෙනි ගානේ හරි අපි මේ වගේ එකක් හැදුවා මැද පදේ සම්පූර්ණයෙන් අයින් වෙලා යන විදිහේ ගානක් හරි ඔය විදිහට තමයි අපිට යා කරගන්න වෙන්නේ අපි යමු පස්වෙනි ගානට පස්වෙනි ගානේ අපිට කියනවා x ධන 5 x ධන 6 x වර්ගය ධන 11යි x ධන 30 කියලා උත්තරයක් එනවලු එක් එක් අවස්ථාව සඳහා සත්‍යාපනය කරන්න කියනවා සත්‍යාපනය කරන්න කියලා අදහස් කරන්නේ සත්‍ය බව පෙන්වන්න එහෙනම් අපි x සමානයි 3 අවස්ථාවට ඉස්සෙල්ලාම වම් පැත්තයි දකුණු පැත්තයි එන උත්තර මොනවාද කියලා බලමු වම් පැත්ත ගත්තොත් එහෙම x ධන 5යි x ධන 6යි දීලා තියෙන්නේ මම ආදේශ කරනවා x සමානයි 3 ඒ කියන්නේ 3 ධන 5 කියලා ලියා ගන්න පුළුවන් මෙතන 3 ධන 6 කියලා ලියා ගන්න පුළුවන් 3 ධන 5 කියන්නේ එතන 8යි උත්තරේ 3 ධන 6 කියන්නේ 9 8 වරක් 9 කියන්නේ අවසාන උත්තරේ 72යි වම් පැත්තට ඔය උත්තරේ එනවා ඊට පස්සේ දකුණු පැත්ත ගමු අපි දකුණු පැත්ත ගත්තොත් x වර්ගය ධන 11යි x ධන 30 නම් x වර්ගය කියන්නේ 3 වර්ගය කියලා දා ගන්නවා මම 3යි කියලා දීලා තියෙන හින්දා 11යි x කියන්නේ 11 වරක් 3 ධන 30 3 වරක් 3 කියන්නේ 9යි 11 වරක් 3 කියන්නේ මෙතන 33යි මෙතන 30යි. ඔය ටික එකතු කරාම 72 ලැබෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් වම් පැත්තයි දකුණු පැත්තයි දෙක සමානයි. එහෙනම් සත්‍යාපනය වෙලා තියෙන්නේ. හරි අපි x සමානයි 2 අවස්ථාවටත් ඔය වැඩේ ඔය විදිහටම කරන්න බලමු. ඒකෙදිත් මම වම් පැත්ත ගන්නවා ඉස්සෙල්ලාම x ධන 5යි x ධන 6යි කියලා දීලා තියෙන්නේ. ආදේශ කරනවා 2 2 ධන 5 2 ධන 6 2 ධන 5 කියන්නේ 7යි 2 ධන 6 කියන්නේ මෙතන 8යි 7 වරක් 8 කියන්නේ 56යි 56 ලැබෙනවද බලමු අපි දකුණු පැත්තටත් x වර්ගය ධන 11යි x ධන 30 එන ලියන්න පුළුවන් අපිට 2 වර්ගය ධන 11 වරක් 2 ධන 30 කියලා 2 වර්ගය 4යි 11 වරක් 2 22යි ධන 30 30යි 22යි 52යි 4යි 56 ලැබෙනවා එහෙනම් වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි. ඔන්න අපි අවස්ථා දෙකට මේ ගාන සත්‍යාපනය කළා. 6 වෙනි ගාන x ඍණ 2 x ධන 3 දීලා තියෙනවා අවස්ථා 3කට සත්‍යාපනය කරන්න කියනවා. පළවෙනි කොටස x සමානයි 1 අවස්ථාව. මම ඉස්සෙල්ලාම වම් පැත්ත අරගෙන සත්‍යාපනය කරන්න යන්නේ. x ඍණ 2යි x ධන 3යි කියලා දීලා තියෙන නිසා ආදේශ කරනවා x වලට 1 ඍණ 2 1 ධන 3 එක ඍණ 2 කියන්නේ ඍණ 1යි මෙතන 3යි 1යි 4යි එතන උත්තරේ එන්නේ ඍණ 4යි දකුණු පැත්තත් තරම් බලමු දකුණු පැත්ත x වර්ගය ධන x ඍණ 6 x වර්ගය කියන්නේ 1 වර්ගය ධන 1 ඍණ 6 1 වර්ගය කියන්නේ 1යි මෙතනත් 1යි ඍණ 6 6න් දෙකක් අඩු කරන්න තියෙන්නේ ඒ කියන්නේ ඍණ උත්තරයක් එන්නේ ලොකුයි කියලා ලකුණ ඍණ නිසා ඍණ 4 උත්තරය ආවොන්න එහෙනම් වම් පැත්තයි දකුණු පැත්තයි සමාන වෙනවා. දෙවෙනි කොටසේ අපි x සමානයි 4 අවස්ථාවටත් වම් පැත්තටයි දකුණු පැත්තටයි මොකක්ද දෙන්නේ කියලා බලමු. මෙතන 4 ඍණ 2 4 ධන 3 4 ඍණ 2 කියන්නේ 2යි 4 ධන 3 කියන්නේ 7යි. දෙවරක් 7 කියන්නේ 14යි. අපි 14 උත්තරේ දකුණු පැත්තට එනවද කියලා බලමු. 4 වර්ගය ධන 4 ඍණ 6 4 වර්ගය කියන්නේ 4ක් 4 16යි 16යි 4යි එකතු කරනවා 6ක් අඩු කරනවා 20න් 6ක් අඩු කරාම 14 එනවා. මොන අපිට ලියන්න පුළුවන් වම් පැත්ත සමානයි දකුණු පැත්ත කියලා. වම් පැත්ත සමානයි දකුණු පැත්ත. අපි ඒ අවස්ථාවත් සත්‍යාපනය කළා.
තුන්වෙනි කොටස x සමානයි බිඳුව අවස්ථාව. මම මෙතන බිඳුව ඍණ 2 කියලා දාගන්නවා. මෙතන බිඳුව ධන 3 කියලා දාගන්නවා. බිඳුව ඍණ 2 කියන්නේ කොහොමත් ඍණ 2මයි. ඍණ 2 ගුණ කරන්න තියෙනවා ධන 3ෙන්. ඒ කියන්නේ උත්තරේ ඍණ 6යි. අපි දකුණු පැත්තට ඒ උත්තරේ එනවද බලමු. බිඳුවේ වර්ගය ධන බිඳුව ඍණ 6. බිඳුව ටික ඔක්කොම අයින් වෙලා ගියොත් ඍණ 6 උත්තරේ එනවා. නේ? ඒ නිසා අපිට ලියන්න පුළුවන් වම් පැත්ත සමානයි දකුණු පැත්ත. ඔන්න අපි අවස්ථා තුනම සඳහා මේ ප්‍රකාශනය සත්‍යයි කියලා ඔප්පු කළා. 2 ඍණ x 4 ඍණ x සමානයි x වර්ගය ඍණ 6x ධන 8 බව සත්‍යාපනය කරන්න කියන අවස්ථා 4ක් සඳහා අපි ඉස්සෙල්ලම ලියාගමු වම් පැත්ත. වම් පැත්ත සමානයි 2 ඍණ x 4 ඍණ x දකුණු පැත්ත x වර්ගය ඍණ 6x ධන 8. පළවෙනි අවස්ථාවේ කියන්නේ x සමානයි 2. අපි ආදේශ කරලා බලමු. 2 ඍණ 2 4 ඍණ 2 2 ඍණ 2 බිඳුවයි 4 ඍණ 2 කියන්නේ 2යි. එහෙනම් බිඳුවරක් 2 බිඳුවයි. මේකෙත් උත්තරේ බිඳුව වෙනවද බලමු. 2 වර්ගය ඍණ 6 වරක් 2 ධන 8 2 වර්ගය 4යි 6 වරක් 2 කියන්නේ ඍණ 12යි. මෙතන ධන 8යි 8යි 4යි 12යි 12න් 12ක් අඩු වුණාම බිඳුවයි. හරි නේද? වම් පැත්ත සමාන වෙනවා දකුණු පැත්තට. දෙවෙනි කොටස x සමානයි 3 අවස්ථාව. අපි වම් පැත්ත බලමු කී දෙන්නේ කියලා. 2 ඍණ 3 4 ඍණ 3 2 ඍණ 3 කියන්නේ ඍණ 1යි 4 ඍණ 3 කියන්නේ 1යි. එහෙනම් ඍණ 1යි උත්තරේ. දකුණු පැත්ත 3 වර්ගය ඍණ 6 වරක් 3 ධන 8 3 වර්ගය කියන්නේ 9යි 6 වරක් 3 කියන්නේ එතන ඍණ 18යි. එතන ධන 8යි. 9ට එකතු කරාම 17යි 17යි ඍණ 18යි කියන්නේ හරි නේද? ඍණ 1 උත්තරේ එනවා. ඒ කියන්නේ වම් පැත්තයි දකුණු පැත්තයි සමාන වෙනවා. තුන්වෙනි කොටසේ අපිට x වලට ඍණ 2 ආදේශ කරන්න කියනවා. අපි ආදේශ කරමු. ඉස්සෙල්ලාම ආදේශ කරනවා 2 ඍණ 2 ඒ වගේම 4 ඍණ 2 සුළු කරමු. මෙතන 2 ඍණ 2 කියන්නේ 2 ධන 2 වෙනවා. මෙතන 4 ඍණ 2 කියන්නේ 4 ඍණ 2 කියන්නේ 4 ධන 2 වෙනවා. 2යි 2යි එකතු කරාම 4යි 4යි 2යි එකතු කරාම 6යි. එහෙනම් 4 වරක් 6 කියන්නේ 24යි කියලා උත්තරේ ගන්න පුළුවන්. අපි එහා පැත්තත් බලමු 24 එනවද කියලා. ඍණ 2 වර්ගය ඍණ 6 වරක් ඍණ 2 ධන 8 ඍණ 2 වර්ගය 4යි 6 වරක් 2 කියන්නේ එතන 12යි ධන 8යි 8යි 4යි 12 නිසා මෙතන 12ට එකතු වුණාම 24 එනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් වම් පැත්ත සහ දකුණු පැත්ත සමාන වෙනවා. ඔය විදිහට තමයි අපි මේ වගේ ප්‍රකාශනයක් දුන්නොත් සත්‍යාපනය කරන්න ඕනි. සැරසිල්ලක් සඳහා කපා ගන්නා ලද ඍජුකෝණාශ්‍රාකාර කඩදාසියක දිග 15 cmද පළල 8 cmද වේ. දිග පැත්තෙන් සහ පළල පැත්තෙන් මීටර x බැගින් පටි දෙකක් කපා ඉවත් කරනු ලැබේ. ඉතිරි වන කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් රූප සටහනක් ඇසුරෙන් ලබා ගන්න කියලා කියනවා. මේකට අපි රූප සටහනක් අඳිමු. ඍජුකෝණාශ්‍රාකාර කඩදාසියක් කියන හින්දා ඔන්න මම ඍජුකෝණාශ්‍රාකාර කඩදාසියක් අඳගත්තා. ඒකේ දිග 15 cm කියලා තියෙන්නේ. මම මේකට 15 cm කියලා දාගත්තා. පළල 8 cm කියනවා. මේ පැත්ත 8 cm කියලා දාගත්තා. ඊට පස්සේ මොකද්ද කරනවා කියන්නේ? දිග පැත්තෙන් සහ පළල පැත්තෙන් මීටර x බැගින් පටි දෙකක් කපා ඉවත් කරනු ලැබේ. x ගානේ පටි දෙකක් අයින් කරාට පස්සේ මොකද වෙන්නේ? තවත් අලුත් ඍජුකෝණාශ්‍රයක් හැදෙනවානේ. මේ රතු පාටින් හදන්නේ මේ හැදෙන අලුත් ඍජුකෝණාශ්‍රය. පටි දෙකක් අයින් කරලා තියෙන්නේ. දිග පැත්තෙනුත් අයින් කරලා පළල පැත්තෙනුත් අයින් කරලා. එතකොට දිග පැත්ත මොකද වෙන්නේ? 15න් x කොටසක් අයින් වෙනවා. පළල පැත්ත 8න් x කොටසක් අයින් වෙනවා. හරි. කියන්නේ අඩු කරලා දාන්න පුළුවන් x කියන කොටස. ඉතිරි වෙන කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක්. ඔය රතු පාට ඍජුකෝණාශ්‍ර වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් තමයි ගන්න ඕනේ. ඒකට අපි මොකද කරන්නේ? වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල කියලා දාගමු. ඔන්න දැන් දිග අපි හොයාගත්ත 15 ඍණ x කියලා, පළල හොයාගත්ත 8 ඍණ x කියලා. ඔය දෙන්න ගුණ කරමු. ඔය දෙන්න ගුණ කරාම ඉස්සෙල්ලාම 15 වරක් 8 ඍණ x ඊට පස්සේ ඍණ x වරක් 8 ඍණ x 15 වරක් 8 කියන්නේ 120යි. මෙතන ඍණ 15x වෙනවා. මෙතන ඍණ 8x ඍණයි ඍණයි ධන x වර්ගය. ප්‍රකාශනය සුළු කරගමු. x වර්ගය පදේ මම මුලට ගන්නවා. x වර්ගය ඍණ 15x ඍණ 8x කියන්නේ ඍණ 23x. අවසානයේ 120. ඔය විදිහටයි මේ ගාන අපි සුළු කරගන්න ඕනි.
9 වෙනි ගාන. දිග මීටර x ද පළල මීටර 2ක්ද වන ඍජුකෝණාශ්‍රාකාර මල් පාත්තියක් රූපයේ දැක්වේ. එහි දිග පැත්තෙන් මීටර 2ක් අඩු කරනවලු. පළල පැත්ත මීටර x ප්‍රමාණයකින් දික් කරනවලු. එතකොට මේ අලුත් ඍජුකෝණාශ්‍ර x ධන 2 සහ x ඍණ 2 වෙනවා. හරි. එහෙනම් අපි මෙන්න මේ x ධන 2 x ඍණ 2 කියන ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයාගත්තා නම් හරි. අපෙන් අහලා තියෙන්නේ දැන් තිබෙන පාත්තියේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් රූප භාවිතයෙන් ලබා ගන්න කියලා. අන්න අපි රූප සටහන ඇඳලා රූප සටහන ඇසුරෙන් අපි දැන් වර්ගඵලය හොයමු. වර්ගඵලය කියලා කියන්නේ දිග ගුණ කිරීම පළල. දිග කියලා කියන්නේ මේකේ x ධන 2 පළල කියන්නේ x ඍණ 2 ඔය දෙන්න ගුණ කරා නම් හරි x වරක් x ඍණ 2 ධන දෙවරක් x ඍණ 2 එතකොට x වරක් x කියන්නේ x වර්ගය මෙතන ඍණ 2x මෙතන ධන 2x දෙවරක් 2 කියන්නේ ඍණ 4 එතකොට සුළු කරගන්න පුළුවන් x වර්ගයේ මේ ඍණ 2x ධන 2x නම් කැපිලා යනවා x වර්ගයේ ඍණ 4 කියලා උත්තරය දාගත්තා නම් හරි 9 වෙනි කොටසට ඔන්න ඔය විදියට තමයි පහේ දෙක අභ්‍යාසය අපි හදාගන්න ඕනේ. අපි තවත් වීඩියෝ එකකින් ඊළඟ අභ්‍යාස වලින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.